සුබ දවසක් අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකෙන්. ඔයගොල්ලෝ දැන් දන්නවා අමරණ මෙඩ්සර්ව් කියලා කියන්නේ රෝගයක් බටහිර වෛද්‍ය විද්‍යානුකූල ඇසින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සහ දේශීය වෛද්‍ය විද්‍යාවෙන් විස්තර කරන සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකක් කියලා. මම අද කතා කරන්නේ තවත් බහුල රෝගී තත්වයක් මේ ගොඩක් අයට තියෙන. ඒක තමයි මේ කොන්දේ අමාරුව. මේ කොන්දේ අමාරුව කියන එක හරියට අපිට රෝගීන් අපි හම්බෙන්න ඇවිල්ලා කරන පැමිණිල්ල කොන්ද රිදෙනවා කියන එක. ඉතින් මේක ගොඩක් විස්තර කරලා බලන්න ඕන රෝගී තත්වයක් ඇත්ත වශයෙන්ම බොහොම සරලව වගේ පෙවුනට මේකේ බැරරුම් පැති තියෙනවා ඇත්ත වශයෙන්ම. බරපතල රෝගී තත්වයක් නැතුව කොන්ද අමාරුව ඇති වෙන්න පුළුවන් හේතු තියෙනවා. ඒක බොහෝ දුරට සිද්ධ වෙන්නේ අපි ඉන්න වැරදි ඉරියව් නිසා. වැරදි ඉරියව් කියලා කියන්නේ අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව සමහරට නිවැරදි නැත්තම්. සමහරලාට අපි රැකියාවක් කරනකොට අපිට වැරදි ඉරියව්වක ඉන්න සිද්ධ වෙනවනම්. එහෙම නැත්නම් අපි නිදා ගන්නකොට වැරදි ඉරියව්වක ඉන්නවනම්. එහෙම නැත්නම් අපි පාඩම් කරනකොට වැරදි ඉරියව්වක ඉන්නවනම්. එහෙම නැත්නම් අපි ටීවී බලනකොට වැරදි ඉරියව්වක ඉන්නවනම්. එහෙම නැත්නම් වාහනයක් ඩ්‍රයිව් කරනකොට වැරදි ඉරියව්වක ඉන්නවනම්. ඉතින් මේ වගේ හේතු තියෙනවා මේ බරපතල රෝගී තත්වයක් නැතුව කොන්දේ අමාරුව ඇති වෙන විශේෂයෙන්ම වැරදි ඉරියව් නිසා. එතකොට එම ඉරියව්ව හදාගත්තට පස්සේ බොහෝ දුරට ඒ වගේ කොන්දේ අමාරු සුව වෙනවා. එතකොට මේ කොන්දේ අමාරුවක් එහෙම නැත්නම් කොන්දේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන් හේතු ගණනාවක් තියෙනවා. බොහෝ දුරටම මේ කොන්දේ කැක්කුම ඇති වෙන්නේ එක්කෝ කොඳු ඇටවල මොකක් හරි ප්‍රශ්නයක් තෙරපීමක් ස්නායු තෙරපීමක් නිසා. එහෙම නැත්නම් මේ කොන්දේ තියෙන මාංශ පේශි වල ගැටලුවක් නිසා. එතකොට බොහෝ දුරට අර වැරදි ඉරියව් නිසා මේ කොන්දේ කැක්කුම එනවා නම් බොහෝ දුරට මේ මාංශ පේශි වලින් තමයි ගොඩක් වෙලාවට ඒ වගේ කොන්දේ කැක්කුම ඇති වෙන්නේ. ඉතින් කවුරු හරි අපිට ඇවිල්ලා කියනවා නම් රෝගියෙක් මේ කොන්ද රිදෙනවා කියලා නිරන්තරයෙන්ම අපි බලන්න ඕනේ එම රෝගියා වැරදි ඉරියව්වක ඉන්නවද කියලා බෙහෙත් විතරක් දීලා මදි. එහෙම වැරදි ඉරියව්වක ඉන්නවා නම් සමහර වෙලාවල් තියෙනවා මේ රෝගීන් අපි ඇහුවොත් තමයි මේ වගේ දේවල් කියන්නේ. සමහර වෙලාවට අපි අතපසු වුණොත් එම දේවල් අහන්න සමහරලාට බෙහෙත් දෙනකොට සමහර රෝගී තත්ත්වය අඩු වෙනවා. නැත්තම් ආයෙත් අර වැරදි ඉරියව්ව ඉන්නවනම් නැවත එම රෝගී තත්ත්වය එනවා. කොන්ද කියලා ගත්තාම කොන්දේ උඩ කොටසක් තියෙනවා පහළ කොටසක් තියෙනවා. බොහෝ දුරට රෝගීන් මේ කොන්දේ කැක්කුම අපිට පැමිණිලි කරන්නේ කොන්දේ පහළ කොටසේ. එතකොට කොන්දේ පහළ කොටසේ පවතින කොන්දේ කැක්කුමක් තියෙනවා නම් අපි ඇත්ත වශයෙන්ම මේක පරීක්ෂණ වලට ලක් කරලා බලන්න ඕනේ. මෙතෙන්දී මූලිකවම කරන්න පුළුවන් පරීක්ෂණය තමයි මේ X-ray පරීක්ෂණයක් ගන්න එක. කොන්ද X-ray පරීක්ෂණයක් අරන් බලන්න පුළුවන්. කොඳු ඇටවල මොකක් හරි තෙරපීමක් දෝෂයක් එහෙම නැත්නම් මේ කොඳු ඇට වල මොකක් හරි ඇදවීමක් තියෙනවද කියලා අඳුර ගන්න පුළුවන්. හැබැයි X-ray පරීක්ෂණය මගින් අඳුර ගන්න බෑ මේ මාංශ පේශි වල ප්‍රශ්න. අස්ථි වල ප්‍රශ්න තමයි ගොඩාක් දුරට අඳුර ගන්න පුළුවන්. තවත් කොන්දේ අමාරු වෙන හේතුවක් තියෙනවා මේ කොඳු ඇට එහෙම නැත්නම් මාංශ පේශි ඇරුණාම කොන්දේ අමාරුව එන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ප්‍රජනක පද්ධතියේ ගැටලු නිසා කොන්දේ අමාරුව එන්න පුළුවන්. විශේෂයෙන්ම ගැහැණු අයට එන්න පුළුවන් ගර්භාෂයේ ප්‍රශ්න නිසා. එහෙම නැත්නම් ඩිම්බ කෝෂ වල ප්‍රශ්න නිසා එන්න පුළුවන්. පිරිමියාට බොහෝ දුරට එන්න පුළුවන් පිරිමියාගේ මේ පුරස්ත්‍ර ග්‍රන්ථියේ ප්‍රශ්න නිසා. පුරස්ත්‍ර ග්‍රන්ථිය කියලා කියන්නේ පිරිමියාට පමණක් තියෙන ග්‍රන්ථියක්. එම ග්‍රන්ථියේ දෝෂ නිසා කොන්දේ කැක්කුම එන්න පුළුවන්. ඉතින් ඒ අරුණාම ගැහැණු පිරිමි ભેදයක් නැතුව මේ මෞත්‍රලිංගික පද්ධතිය ඒ කියන්නේ මේ වකුගඩු වල ඉඳලා පහළට තියෙන එක මුත්‍රා නාල එහෙම නැත්නම් මුත්‍රාශය ඒ අදාළ කොටස් වල යම් දේවල් තිබ්බත් කොන්දේ අමාරු වෙනවා. විශේෂයෙන්ම ඒ වකුගඩු වල තියෙන ගල් වගේ රෝගී තත්ත්ව නිසා එහෙම නැත්නම් එම අවයව වලට විස බීජ තත්ත්වයක් ගියොත් අන්න එතකොටත් කොන්දේ අමාරුව ඇති වෙන්න පුළුවන්. ඉතින් තවත් හේතු තියෙනවා බොහෝ දුරට මේ ගර්භණී භාවයට පත් වුණාට පස්සේ බොහෝ දුරටම කොන්දේ හැඩය වෙනස් වෙනවා මේ ගර්භණී මව්වරුන්ගේ. එතකොටත් කොන්දේ අමාරුව ඇති වෙනවා. ඉතින් බොහෝ අය කරන පැමිණිල්ලක් තමයි ගර්භණී මව්වරු විශේෂයෙන්ම ගර්භණී කාලේදී පමණක් නොවේ බබා ලැබුණාට පස්සෙත් කොන්දේ අමාරු ගැන කියනවා. ඒකට හේතුව තමයි සීස කරලා බබා ලැබුණත් එහෙම නැත්නම් සාමාන්‍ය ඩෙලිවරි එකක් වුණත් සාමාන්‍ය ප්‍රසූතියක් වුණත් කොන්දේ අමාරු ඇති වෙනවා ගැහණු දුවට බබා ලැබුණාට පස්සේ. ඒකට හේතුව තමයි මේ
බබා ලැබෙන්න ඉන්නකොට ලැබෙන්න ඉන්න ආසන්නයේ ස්‍රාවය වන යම් යම් හෝමෝන්ස් නිසා මේ ශ්‍රෝණිය එහෙම නැත්නම් මේ උකුල පළල් වෙන්න බබා ලැබෙන්න පහසු වෙන්න ඒ උකුලේ තියෙන යම් යම් අස්තිවල බන්ධන සමහරවිට බුරුල් කරන්න ස්‍රාවය වෙන හෝමෝන්ස් නිසා මේ ශ්‍රෝණිය බුරුල් වෙනවා තද ගතිය අඩු වෙනවා පසු කාලිනවත් එතකොට මේ කොන්දේ කැක්කුම බබා ලැබුණත් මේ කොන්දේ කැක්කුම හිටින්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල ගොඩාක් මේ මවරු කරන පැමිණිල්ලක් තමයි මේ සිසිරේ සැත්කමට ලක් වුණොත් හිතන්නේ මම සැත්කම නිසා කොන්දේ අමාරු වෙනවා කියලා. එහෙම නැත්නම් හිතන්නේ ඒ සැත්කම කරන්න යනකොට දෙන ඉන්ජෙක්ෂන් එකක් කොන්දට දෙනවා මේ හිරිවට්ටන්න අන්න ඉන්ජෙක්ෂන් නිසා එනවා කියලා බොහෝ මවරු හිතනවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත తත්වය. මම කලින් කියපු පැහැදිලි කිරීම තමයි ඒකට උත්තරේ. ඉතින් මේ කොන්දේ අමාරුව එන හේතු ගණනාවක් තියෙන නිසා අපි ඔක්කොම එකට පටලවා ගන්න නැතුව අපි මම අද කතා කරන්නේ මේ කොඳු ඇටපේලියේ ප්‍රශ්න කොඳු ඇටපේලියේ ස්නායු තෙරපීම නිසා ඇතිවන ප්‍රශ්න කොඳු ඇටපේලියේ අස්තිවල ගැටලු නිසා ඇතිවන ප්‍රශ්න ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ ඉස්සරහට. එතකොට මේ කොන්දේ පහළ කොටසේ කවුරු හරි කියනවා නම් කොන්දේ කැක්කුමක් තියෙනවා කියලා මං කිව්වා එක්ස්රේ පරීක්ෂණයක් කරන් බලන්න පුළුවන් කියලා. එතෙන්දී අපි බලන්නේ මේ කොඳු ඇට එහෙම නැත්නම් කොන්දේ තියෙන පුරුක් මොන හරි තෙරපීමකට ලක් වෙලාද කියලා විශේෂයෙන්ම අපි දන්නවා මේ පුරුක් දෙකක් මැද කාටිලේජ් කියලා මෘදු කොටසක් තියෙනවා. ඒ මෘදු කොටස තියෙන්නේ කොන්දේ තියෙන කොන්ද නැමීම පහසු කරන්න සහ කොඳු ඇටපේලිය මේ ෂොක් ඇබ්සෝබර් එකක් වගේ මේ කම්පන උරා ගන්න විදිහට තත්ත්වයට වැඩ කරන්න තමයි මේ ඩිස්ක් එක කියන එක තියෙන්නේ. ඉතින් මේකේ ගැටලු ඇති වෙනවා විශේෂයෙන්ම මේ ජෙලි එක එහෙම නැත්නම් මේ ඩිස්ක් එක සමහර හේතු නිසා සමහර වෙලාවට යම් තෙරපීමකට ලක් වෙලා ඒ කොඳු ඇටපේලියෙන් එළියට නෙරනවා. බොහෝ දුරට මේක පිටිපස්ස පැත්තට නෙරුවොත් බොහෝ දුරට වෙන්නේ මේ පිටිපස්ස පැත්තෙන් තමයි සුෂුම්නාව ගමන් කරන්නේ කොඳු ඇටවල. මේ සුෂුම්නාව තෙරපීමකට ලක් වෙනවා. එහෙම නැත්නම් සුෂුම්නාවෙන් එළියට එන ස්නායු තෙරපීමකට ලක් වෙනවා. අන්න ඒ తත්වයේ තමයි බොහෝ අයට ඇති වෙන්නේ මේ කොඳු ඇට තෙරපීම නිසා අපි ඒකට කියනවා මේ සයටිකා කියන රෝගී తත්වය. ඒකේ නම තමයි සයටිකා. ඉතින් මේ කොන්දේ පහළ තියෙන පුරුක් අතරින් එන ස්නායු තමයි මේ කකුල දිගටම මේ අපේ කකුල් දෙක තට්ටම පිටිපස්සෙන් පහළට ගමන් කරන්නේ වයර් මිටියක් වගේ. මේක යනවා පහළ මහපටැඟිල්ල දක්වාම විහිදෙනවා. ඒ යන ස්නායු තමයි කකුලට මේ සපයන්නේ තැනින් අර වයර් වගේ බෙදිලා. එතකොට මේ කොඳු ඇට දෙකක් තෙරපුණොත් කොන්දේ පහළ කොටසේ එහෙම නැත්නම් මේ ඩිස්ක් එකක ප්‍රශ්නයක් ඩිස්ක් එක නෙරීමක් සිද්ධ වුණොත් මොකද වෙන්නේ? කොන්දෙන් තෙරපුණාට කැක්කුම ඇති වෙන්නේ එක්ක එතන කොන්දේ ස්ථානීයව එන්න පුළුවන් කොන්දේ කැක්කුම එහෙම නැත්නම් කොන්දේ පහළට කැක්කුම විහිදෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ එන ලක්ෂණය තමයි තටම පිටිපස්සෙන් කකුලේ පිටිපස්ස සහ පැත්තට වෙන්න පහළට ගමන් කරන කැක්කුම. මේ කැක්කුම තෙරපීම අනුව තෙරපීම වැඩි වෙන්න මහපට ඇඟිල්ල දක්වාම විහිදෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපි දකින දෙයක් තමයි බොහෝ රෝගීන් මේ වගේ දෙයක් කකුලක කැක්කුමක් ආපුවාම උගා දුරට හිතන්නේ මේ කකුලේ එතන තියෙන ප්‍රශ්නයක් කියලා. නමුත් අපිට පේනවා මේවා හොඳට නිරීක්ෂණය කරනකොට රෝගියා කකුලේ අමාරුව ගැන කිව්වට සමහර වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ කොන්ද මැද්දේ. එතකොට මේ වගේ අවස්ථාවල බොහෝ රෝගීන් කරන්නේ මේ තෙල් වර්ග එහෙම නැත්නම් වෙනත් ආලේපන වර්ග අර රිදෙන කකුල දිගේ ආලේප කරනවා. නමුත් සුවයක් ලැබෙන්නේ නැහැ. මොකද ගැටලුව තියෙන්නේ කොන්ද මැද්දේ නිසා. කොන්ද මැද්දේ ස්නායු තෙරපීම නිසා මේ කොඳු ඇට මැද්දේ තියෙන ඒ ඩිස්ක් එක එහෙම නැත්නම් ජෙලි එක එළියට පැනීම බොහෝ දුරට. ඉතින් මම කිව්වා මේ ඩිස්ක් එකේ ප්‍රශ්න අපිට අඳුර ගන්න පුළුවන් යම් මට්ටමකට මේ තෙරපීමට ලක් වෙනවාද කියලා මේ සාමාන්‍ය එක්ස්රේ පරීක්ෂණයක් මගින්. ඉතින් අපිට පේනවා නම් මේ රෝගීන්ට එක්ක අපිට එක්ස්රේ පරීක්ෂණය මගින් පේනවා නම් රෝගියාගේ බරපතල තත්ත්වයක් පේනවා නම් නිරීක්ෂණය කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් රෝගියාගේ එක්ස්රේ එකේ ලොකු දෙයක් පේන්නේ නැහැ. නමුත් රෝගියාට රෝග ලක්ෂණ දිගටම පවතිනවා නම් කොන්දේ බෙහෙත් දුන්නත් අඩු වෙන්නේ නැත්නම් අන්න ඒ වගේ වෙලාවට කරන්න ඕනේ ඊළඟ පියවර තමයි මේ කොන්දේ MRI කියන පරීක්ෂණයට ලක් වෙන එක. MRI කියන පරීක්ෂණය මේ ගොඩක් අය දන්නවා. මේක විශේෂ ස්කෑන් පරීක්ෂණයක්. මේ කොඳු ඇට ඇතුලෙන් තියෙන ස්නායු තෙරපෙනවද මේ ඩිස්ක් වල ප්‍රශ්න තියෙනවද කියලා ඉතා නිවැරදිව බලන්න පුළුවන් පරීක්ෂණය. ඉතින් මෙම පරීක්ෂණයට ලක් වෙලා අඳුර ගන්න පුළුවන් මේ කොඳු ඇටවල
යම් කිසි තෙරපීමක් ස්නායු තෙරපීමක් තියෙනවද කියන එක නිවැරදිව අඳුර ගන්න පුළුවන්. ඉතින් මෙම පරීක්ෂණය කරනකොට යම් බාධා වගේක් තියෙනවා. එකක් තමයි මේකට යන මූලික වියදම. මේ පරීක්ෂණය සඳහා යම් කිසි වියදමක් දරන්න සිද්ධ වෙනවා. අපිට රජයේ රෝහලකින් ගිය ගමන් කරගන්න බෑ. බොහෝ රජයේ රෝහල වල මේ MRI ස්කෑන් කියන මැෂින් ඇත්තෙත් නැහැ. ගොඩාක්ම මේ ලොකු රෝහල් වල තමයි මෙම MRI කියන පරීක්ෂණය දකින්න පුළුවන්. නමුත් ඒක අපිට හිතන පළියට කරගන්නත් පුළුවන් කමක් නැහැ. එතකොට මේ MRI පරීක්ෂණයට ලක් වුණොත් අපිට හරියටම අඳුර ගන්න පුළුවන් විශේෂයෙන්ම මේ කොඳු ඇටවල ප්‍රශ්න, ස්නායු පද්ධතියේ ප්‍රශ්න. ඉතින් මෙතෙන්දී මේ MRI කියන පරීක්ෂණය කිරීමේ වැදගත්කම තමයි මේ රෝගියාට ශල්‍ය කර්මයකට ලක් වෙන්න වෙයිද නැද්ද කියන එකත් අඳුර ගන්න පුළුවන් ඒක. සමහර කොන්දේ අමාරු තියෙනවා රෝගීන් එච්චර තකන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට අපිට පේනවා මේ පරීක්ෂණයට ලක් කරද්දී ඊටාම තදබල විදියට ස්නායු තෙරපීම් වලට ලක් වෙලා තියෙනවා. ඒ වගේ රෝගීන් සමහර වෙලාවට ඊටාම භයානක තත්වයකට යන්න පුළුවන්. මොකද කොන්දේ ඒ යම් ස්නායු තෙරපීම් වලට ලක් වෙලා තදබල තත්වයක් ඇති වුණොත් සමහර වෙලාවට මේ කකුල් දෙක පන නැතුව යන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වවලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් වෙන්න කලින් මේවා අඳුරගෙන ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. ඉතින් අර රෝගීන්ගේ තවත් හේතු තියෙනවා මේ කොන්දේ කැක්කම ඇති වෙන විශේෂම අස්ථි පද්ධතියේ ප්‍රශ්න නිසා ඔස්ටියෝපොරොසිස් කියන රෝගී තත්ත්වය මේ අස්ථි වල ශක්තිමත්භාවය අඩු වෙන එක. එහෙම අඩු වුණාම සමහර වෙලාවට මේ අස්ථි කැඩෙන්න පුළුවන්, පිපිරීම් වලට ලක් වෙන්න පුළුවන්. මේ කාටිලේජ් නෙමෙයි මම කියන අස්ථි ගැන. අස්ථි වල ප්‍රශ්න නිසා එතකොට කාටිලේජ් තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. ඒක එකක්. ඉතින් සමහර උදවිය ඉන්නවා මේ කාලයකට කලින් යම් කිසි සිද්ධි වෙලා තියෙනවා ඔය උඩකින් වැටිලා එහෙම නැත්නම් බරක් උස්සලා කොන්ද තෙරපිලා. නමුත් කාලයක් යනකොට මෙම රෝගී තත්ත්ව නැවතත් උස්සන්න වෙලා අර ගොඩාක් ප්‍රශ්නකාරී තත්වයකට ගිහිල්ලා. ඉතින් ඒ වගේ වෙලාවක අපිට රෝගියාගේ කලින් තියෙන ඉතිහාසයත් හොයලා බලන්න සිද්ධ වෙනවා. තවත් අවස්ථා තියෙනවා මේ කොන්දේ කැක්කුම එන විශේෂ අවස්ථා. මොකද මේ පරීක්ෂණ වලට ලක් වෙනකොට තමයි අපිට අඳුර ගන්න පුළුවන්. කොඳු ඇටවල සමහර වෙලාවට පිළිකාමයේ තත්ත්වයන් එන්න පුළුවන්. පිළිකාමයේ තත්ත්වයන් ඇවිල්ලා කොඳු ඇට දිරන්න පුළුවන්. දිරලා ඒ කොන්දේ අස්ථි විනාශ වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් හේතු තියෙනවා මේ කොන්දේ කොඳු ඇටවල ප්‍රශ්න ඇති වෙන. අස්ථි වල ශක්තිමත්භාවය අඩු වෙන මේ ඔස්ටියෝමැලේෂියා කියන තත්ත්වයක් තියෙනවා. තවත් තියෙනවා මේ විටමින් D වගේ දේවල් අඩු වුණාම සමහර වෙලාවට අස්ථි වල ශක්තිමත්භාවය අඩු වෙනවා. ඉතින් ඒ වගේ විවිධ හේතු තියෙනවා. මේවා පරීක්ෂණ වලට ලක් කරලා තමයි මේක හොයා ගන්න පුළුවන්. ඉතින් බොහෝ අය කරන්නේ මේ වාත අමාරු කියලා මොනවා හරි දෙයක් ආලේප කරලා ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. මේ පරීක්ෂණ වලට ලක් වෙන්නේ නැහැ. පරීක්ෂණ වලට ලක් වෙනකොට සමහර වෙලාවට මුලදී සුව කරගන්න පුළුවන් තත්ත්වයේ තිබුණ රෝගී තත්ත්වයක් වුණත් උස්සන්න වෙලා සමහර විට රෝගියා ඉතා බරපතල සංකූලතාවලට යන්න පුළුවන්. ඉතින් නිවැරදි පරීක්ෂණ වලට ලක් වෙලා මේ රෝගය අඳුරගන්න එක වැදගත්. මේ කොන්දේ කැක්කුම තියෙන අය මොකද්ද හේතුව කියලා බලන්න ඕනේ. විශේෂයෙන්ම මේ අස්ථි වල ප්‍රශ්න, ස්නායු පද්ධතියේ ප්‍රශ්න ටිකක් බරපතල තත්ත්වයේ තියෙනවනේ ඒවා බලන්නේ එක්කෝ ස්නායු ශල්‍ය වෛද්‍යවරු එහෙම නැත්නම් විකලාංග ශල්‍ය වෛද්‍යවරු. ඒ කියන්නේ අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු. ওই දෙකොට්ටාසෙම ওই රෝගී තත්ත්ව වලට බෙහෙත් කරනවා. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ ස්නායු පද්ධතිය සුෂුම්නාවේ සමහර වෙලාවල් තියෙනවා සුෂුම්නාවේ ස්නායු වලත් යම් යම් ගෙඩි වර්ග ඇති වෙන්න පුළුවන් ස්නායු පද්ධතිය. ඒවා අස්ථි ASCII ඇති වෙලා සමහර වෙලාවට තෙරපීම් වලට අස්ථි පද්ධතිය ලක් වෙලා කැක්කුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙම කොන්ද ආශ්‍රිතව ඇතිවන තත්ත්වවලට ප්‍රතිකාර කිරීමේදී ඖෂධීය ප්‍රතිකාර තියෙනවා ගොඩක් අවස්ථාවල. අපට කියන්න අමතකුණා තවත් කොන්දේ කැක්කුම ඇති වෙන එක හේතුවක් තමයි මේ ආතරයිටිස් කියන රෝගී තත්ත්වයේ තියෙන අයට. අපි දන්නවා ආතරයිටිස් කියලා කියන්නේ මේ සන්ධිවල තියෙන කාටිලේජ් වලට ඇති වෙන ප්‍රශ්නයක්. කාටිලේජ් විනාශ වීමක් සිද්ධ වෙනවා ක්‍රමානුකූලව. ඉතින් කොන්දේ තියෙන මේ කාටිලේජ් වලටත් ඒක වෙන්න පුළුවන්. එතකොට කොන්ද තෙරපීම් වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ ආතරයිටිස් රෝගීන්ටත් මේ කොන්දේ කැක්කුම ඇති වෙනවා බොහෝ දුරට. ඉතින් මේ රෝග විනිශ්චය වැදගත් වෙනවා. රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ. සමහර අයට ශල්‍ය කර්ම වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මොකක් කරත්
මේකේ පාවිච්චියක්. ඒ කියන්නේ තමන් මේ කොන්දේ අමාරුව තියෙන අය කොන්ද තෙරපීමට ලක් වෙන්නේ නැතුව නිවැරදි ඉරියව් පවත්වා ගන්න එක ඊටාම වැදගත්. තමන් කරන රැකියාව කොන්ද තෙරපෙන රැකියාවක් නම් බොහෝ දුරට එම රැකියාවෙන් අයින් වෙලා වෙනත් විකල්ප දෙයක් කරන්න සිද්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් සමහර රැකියාව තියෙනවා තමන්ට රැකියාවෙන් අයින් වෙලා වෙනත් රැකියාවක් කරගන්න අමාරු, විශේෂයෙන්ම මේ ඔය ඉදිනදා කුලී වැඩ කරන අය, බර වැඩ කරන අය, ඒගොල්ලන්ට ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. මොකද රැකියාව කරගන්නත් බෑ, ආදායම් මාර්ගයකුත් නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා. එතකොට මේකෙදි බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ගොඩාක් තියෙනවා අත වශයෙන්ම කොන්දේ අමාරුවට නිවැරදි විනිශ්චයට ආවට පස්සේ. එතකොට අපි බැලුවොත් මේකට ආයුර්වේදීය වෛද්‍ය ප්‍රතිකාර එහෙම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල මොනවද තියෙන්නේ කියලා. එම වෛද්‍ය ක්‍රමයේ තුලත් යම් යම් ප්‍රතිකාර වර්ග තියෙනවා, විශේෂයෙන්ම ඔය පත්තු බඳින ඒවා, එහෙම නැත්නම් තෙල් වර්ග ආලේපනය, සම්බාහනය, එතකොට ඔය පංචකර්ම විධි, ඒ වගේ ගොඩාක් මේ ප්‍රතිකාරකම මේ තියෙනවා මේ එම වෛද්‍ය ක්‍රම තුලත්. නමුත් මම දකින්නේ මෙතෙන්දී රෝග විනිශ්චය ඉතා වැදගත් වෙනවා පරීක්ෂණ වලට ගිහිල්ලා. මේ කාටිලේජ් වල ප්‍රශ්න තියෙනවා නම් සමහර අවස්ථා තියෙනවා මේ කාටිලේජ් ගොඩාක් ගෙවිලා නම් ඒ වගේ අවස්ථාවල අපිට මේ කාටිලේජ් වර්ධනය වෙන යම් ඖෂධ තියෙනවා. මේ ඖෂධ ලබා දෙන්න සිද්ධ වෙනවා. එම ඖෂධ මගින් තමයි යම් මට්ටමකට එම කාටිලේජ් ප්‍රවර්ධනය කරගන්න පුළුවන්. ගොඩාක් වයසක උදවියට නම් එම බෙහෙත් දුන්නයි කියලා ලොකු ප්‍රතිඵලයක් ගන්න බෑ. ඒගොල්ලන්ට හැමදාම වගේ මේ වේදනා නාශක වගේ දේවල් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් විකල්ප ප්‍රතිකාර මගින් සමහර වෙලාවල් තියෙනවා සම්පූර්ණ සුවයක් ගන්න බෑ. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන්න සිද්ධ වෙනවා. එතකොට යම් දේවල් ආලේපනය කිරීම, ඔය තෙල් වර්ග, එහෙම නැත්නම් ඔය පත්තු වර්ග බැඳීම වගේ දේවල් වලින් හුඟක් වෙලාවට වෙන්නේ මේ අස්ථි වල ප්‍රශ්න තියෙන අයගේ මේ තියෙන මාංශ පේශී ඉහිල් වීමක් සිද්ධ වීම. එතෙන්දී කාටිලේජ් ප්‍රවර්ධනය වෙන්නේ නැහැ ඖෂධ වර්ග පාවිච්චි කරයි කියලා. එතකොට අපි දන්නවා අපේ අස්ථි පද්ධතියේ මාංශ පේශී සම්බන්ධයි. මාංශ පේශී තද වුණොත් අස්ථි වල අමාරු කැක්කුම් වැඩි වෙනවා. ඒක තමයි අපි කියන්නේ බොහෝ රෝගීන්ට මේ ඇල් වතුර පාවිච්චි කරන්න එපා, මේ වගේ රෝගී තත්ත්ව තියෙනවා උණු වතුර පාවිච්චි කරන්න කියලා. මොකද ඇල් වතුරට මාංශ පේශී සංකෝචන වෙන, එතකොට අස්ථි පද්ධතිය තද වීමට ලක් වෙනවා වැඩි. නමුත් උණු වතුර පාවිච්චි කිරීමේදී මාංශ පේශී ඉහිල් වෙනවා. එතකොට අස්ථි තදවීම අඩුයි. ඉතින් මේක ගොඩක් අය අත්දැකලා ඇති. සීතල දවස් වලට මේ දේ සිද්ධ වෙනවා ඉබේම. එතකොට සීතල දවස් වලට මෙවැනි රෝගීන්ට අමාරු වැඩි, උණුසුම් දවස් වලට වැඩි. ඉතින් ඖෂධීය ප්‍රතිකාර වගේම බොහෝ දුරට රෝගියාට බොහෝ දුරට තමන්ගේ එදිනදා පැවැත්ම හදාගන්න වෙනවා මේ බරපතල ප්‍රශ්න තියෙන උදවිය, මේ කොන්දේ තෙරපීම්, විශේෂයෙන්ම අස්ථි පද්ධතියේ තෙරපීම් තියෙන අය. ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට යම්කිසි පැහැදිලි කිරීමක් වුණා. මම මේ අස්ථි පද්ධතියේ ප්‍රශ්න ගැන කතා කරනකොට මේ සයටිකා කියන රෝගී තත්ත්වය තමයි කතා කරේ. මේ සයටිකා කියන රෝගී තත්ත්වය අරුණාම තවත් හේතු තියෙනවා කියලා මම සඳහන් කළා. අපි එම රෝගී තත්ත්ව ගැනත් ඉදිරියට කතා කරමු. සුබ දවසක්. නැවතත් අපි අලුත් දෙයක් සමගින් අමරණා මෙඩ් සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින් මුණ ගැහෙමු.